ආයුබෝවන් දරුවනේ අදත් අපි මේ සූදානම් වෙන්නේ සුවිශේෂී අධ්‍යාපන සත්කාරයකට 12 වෙනි ශ්‍රේණියේ ව්‍යාපාර අධ්‍යයනය. දුවල පුතාලට මතක ඇති දුවල පුතාලා ඉස්සෙල්ලම පාසලට ඇවිල්ලා ව්‍යාපාර අධ්‍යයනය කරපු පාඩම. අන්නේ පාඩම මොකද්ද? ව්‍යාපාර පදනම හා ව්‍යාපාර ක්‍රියාත්මක වන පරිසරය විමසීම. අන්නේ පාඩම කරන්නයි අපි මේ සූදානම් වෙන්නේ. කරනවා කිව්වට දැන් දුවාල පුතාලා මේ පාඩම කරලා ඉන්නේ. අපි මේ පුනරීක්ෂණයක් කරන්නයි හදන්නේ. හැබැයි පුනරීක්ෂණයක් කිව්වත් මේක වෙනස්. මොකද දුවාල පුතාලා විභාගය ඊටාම ළඟ නිසා මේ පාඩම සම්පූර්ණ කරලායි තියෙන්නේ. සියලුම සංකල්ප දැනගෙනයි ඉන්නේ. නමුත් අන්නේ දැනගනිපු සංකල්ප නිවැරදිද කියලා බලන්නත් තව දුරටත් ඒ දැනුමින් සන්නද්ධ කරන්නත් තමයි මේ සුවිශේෂී වෑයම. එහෙමනම් දුවේ පුතේ ඊටාම සක්‍රියව මේ සාකච්ඡාවට ප්‍රවේශ වෙලා අපේ සරසවි ප්‍රවේශයට ළඟා වෙන්න කියලා මම ඊටාම ඕනෑකමින් ඉල්ලා සිටිනවා. අපි එහෙනම් බලමු කුමක්ද ව්‍යාපාර පදනම හා ව්‍යාපාර ක්‍රියාත්මක වන පරිසරය තුලින් අපට ගන්න පුළුවන් දේ. නිපුණතා මට්ටම එක ව්‍යාපාර සංකල්පය විග්‍රහ කරයි. ව්‍යාපාර සංකල්පය විග්‍රහ කරයි. මේ ව්‍යාපාර සංකල්පය විග්‍රහ කරනකොට දුවේ පුතේ ඉගෙනුම් ඵල. මොකද මේ ඉගෙනුම් ඵල කියන්නේ? මේ පාඩම කරාට පස්සේ දුවල පුතාලා අනිවාර්යයෙන්ම අත්පත් කරගන්න ඕන මෙන්න මේ දේවල්. ඒ කියන්නේ මේව දැනගන්න ඕන. මේව දැනගෙන මේ ආශ්‍රයෙන් විභාගයට ප්‍රශ්න එනකොට ඒවට උත්තර ලියන්න පුළුවන් වෙන්න ඕන. අපි බලමු මේ ඉගෙනුම් ඵල මොනවද කියලා. ව්‍යාපාර සංකල්පය හඳුන්වයි. අපි දන්න දුවේ පුතේ ඉස්සෙල්ලම ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා මුලදිම කියලා දුන්නා. මම හිතන්නේ මතක ඇති. ඒකට ඒක අනිවාර්යෙන් දැනගෙන තියෙන්න ඕන. මොකද්ද? මිනිසුන්ගේ අවශ්‍යතා වුවමනා සපුරාලන ඕනෑම වැඩපිළිවෙලකට අපි කිව්ව ව්‍යාපාර කියලා. මම හිතන්නේ මතක ඇති. එහෙම නැත්නම් තව විදිහකට අපි කිව්වා. මිනිසුන්ගේ වුවමනා අවශ්‍යතා සපුරන්න භාණ්ඩ නිෂ්පාදනය වෙළඳාම සහ ඒ වෙළඳාමට සහාය වෙන අනුබද්ධ සේවා ටික ගත්තම අපි කිව්ව ඒකට ව්‍යාපාර කියලා. මං හිතන්නේ මතකයි. ඒ වගේම ඉගෙනුම් ඵලයක් තියෙනවා අවශ්‍යතා හා උවමනා. නිදසුන් ඇසුරෙන් පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕන මේක ඉවරනාට පස්සේ. මොනවද අවශ්‍යතා හා උවමනා? පුරාට පුතාලට මතකනේ අවශ්‍යතා. ඒ කියන්නේ අපට අනිවාර්යයෙන්ම සපුර ගන්න ඕන දේවල්. එතකොට උවමනා. එතකොට මේ අනිවාර්යයෙන්ම සපුර ගන්න ඕන අවශ්‍යතා සපුරන විවිධ ආකාර. මතකයි. ඒ වගේම අවශ්‍යතා හා වුමනා අතර වෙනස්කම් රාශියක් අපි ඉගෙන ගත්තා. අවශ්‍යතා අනිවාර්යෙන් සපුර ගන්න ඕන. අවශ්‍යතා ප්‍රාථමිකයි. අවශ්‍යතා පොදුයි. මං හිතන්නේ ඔය මතකයි. අවශ්‍යතා ශරීරයෙන් ඉන්නේ. ඒ වගේම වුමනා පොදු නෑ විවිධයි. ඒ වගේම ඒක සමාජයෙන් ඉන්නේ. උවමනා සමාජයෙන් ඉන්නේ. උවමනා සංකීර්ණයි. ඔය වගේ දේවල් අහලා ඇති. ඒකට අවශ්‍යතා හා උවමනා අතර වෙනස්කම් දැන් දුවල පුතාලා දන්නවා. දැන් නෙවෙයි ඉස්සෙල්ලා දන්නවා. දැන් පොඩ්ඩක් මතක් වෙනවා. ඒ වගේ මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාගන්නේ නිෂ්පාදිත වලින්. නේද? නිෂ්පාදිත කියන්නේ මොනවද කියලා එතකොට දැනගෙන තියෙන්න ඕන. ඒ කියන්නේ මිනිස් උවමනාවක් අවශ්‍යතාවය සම්පූර්ණ කරන වෙළඳපොළට ඉදිරිපත් කරන ඕනෑම දෙයක් නිෂ්පාදිත කියලා අපි අඳුරගෙන තියෙනවා. ඒතකොට මේ නිෂ්පාදිත භාණ්ඩ හා සේවා කියලා අපි වර්ග කරලා තියෙනවා. ඒ සාමාන්‍ය විදිහට. ඊට වඩා පුළුල්වත් වර්ග කරා. භාණ්ඩ, සේවා, අදහස්, ඉසව්, නේ සංකල්ප. ඒ වගේ පුද්ගලයොත් අද නිෂ්පාදිත වලට අයිති. මං හිතන්නේ කල්පනා කරන්න. ඒතකොට භාණ්ඩ හා සේවා අතර වෙනස්කම්. කියන්නේ භාණ්ඩයක් කිව්වම අපිට තේරෙනවා. ඒක
මොකද්ද භාණ්ඩයක් කියලා කියන්නේ? කිසියම් අමුද්‍රව්‍ය නිමිද්‍රව්‍ය බවට පත් කරොත් ඒක භාණ්ඩයක්. ඒක අතපත ගන්න පුළුවන්. ඒක හැඩයක් තියෙන. ඒකාකාරී බවක් තියෙන. නේද? නමුත් සේවා වෙනස්. මොකද්ද සේවා කියන්නේ? සේවා කියන්නේ කිසියම් පුද්ගලයෙකුගේ දක්ෂතාවයක්, හැකියාවක්, පුද්ගලයෙකුගේ අවශ්‍යතාවයක් හෝ උමනාවක් සපුරනවා නම් අපි ඒකට කියනවා සේවා කියලා. ඒවර භාණ්ඩ වගේ නෙවෙයි. ඒවා අස්පෘශ්‍යයි කියලා කියනවා. ඒ කියන්නේ ස්පර්ශ කරන්න බෑ. භෞතික හැඩයක් නැහැ. ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. ගොඩක් වෙලාවට සේවය සපේන වෙලාවෙම සේවය ලබා ගන්නත් ඕන. නමුත් භාණ්ඩ එහෙම නෙවෙයි. භාණ්ඩ ගබඩා කරලා තියලා පස්සේ වුණාට පස්සේ ප්‍රයෝජනට ගන්නත් පුළුවන්. ඒක නිසා මේ භාණ්ඩ හා සේවා අතර අපි ගොඩක් වෙනස්කම් දැනගෙන තියෙනවා. ඒකට ඒවත් අපේ දුවල් පුතාලා මතක් කරගන්න. ඒකට තව තියෙන මේ ඉගෙනුම්පල. මොනවද අවශ්‍යතා හා වුමනා සපුරා ගැනීමත් වෙළඳපොළ අතර පවතින සම්බන්ධතාවයත් පෙන්වලා දෙන්න පුළුවන් වෙන්න ඕන. ඒකට අපි කියන්න ඕන මේ අවශ්‍යතා හා වුමනා සපුරන්න අපි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනවා. එතකොට මේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරාට පස්සේ ඒවා මිලදී ගන්නේ කොහෙන්ද? වෙළඳපොලේ. ඒකට වෙළඳපොළ කියලා සංකල්පයකුත් තියෙනවා. මොකද්ද වෙළඳපොළ කියන්නේ? කියන්නේ ගැනුම් කරුවෝ විකුණුම් කරුවෝ එකතු වෙලා යම්කිසි භාණ්ඩයක් විකුණන ස්ථානය. එහෙම නැත්නම් ඒක අවකාශයක් බවට පත් වෙලා තියෙනවද? ඒ කියන්නේ අපි ඒ කාලේ කතා කරේ ස්ථානයක් ගැන. වෙළඳපොළ. නමුත් අද අවකාශය. ඒ කියන්නේ අන්තර්ජාලයත් එක්ක මේක බද්ධ වෙලා තියෙනවා. ඒක නිසා විශාල පරාසයකදී මේ වෙළඳපොළ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මම හිතන්නේ දූල පුතාලා ඒක හොඳට දන්නවා. ඊට පස්සේ මේ ව්‍යාපාරවල ගති ලක්ෂණ. එතකොට මොකද්ද ව්‍යාපාරයක තියෙන ගති ලක්ෂණ? මම හිතන්නේ දූල පුතාලට මතක ඇති. ගති ලක්ෂණ 7ක් විතර මම හිතන්නේ. 7ක් විතර අපි ඉගෙනගෙන තියෙනවා. මම පොඩ්ඩක් මතක් කරන්නම්. කියන්නේ කිසියම් විකිණීමක් සිද්ධ වෙන්න ඕන. නැත්නම් හුවමාරුවක් සිද්ධ වෙන්න ඕන ව්‍යාපාරවල. ඒ වගේම තව මොනවද? ගනුදෙනු සිද්ධ වෙන්න ඕන. ගනුදෙනු. ඒ කියන්නේ විකිණීමක් සිද්ධ වුණාට පස්සේ ඒ බව පේන සාධකයක් තමයි ගනුදෙනු. එතකොට ගනුදෙනු සිද්ධ වෙන්න ඕන. එතකොට ගනුදෙනු එකක් දෙකක් වෙලා වැඩක් නැහැ. මොකද්ද වෙන්න ඕන? අඛණ්ඩව වෙන්න ඕන. අඛණ්ඩව වෙන්න ඕන. ඒකත් ව්‍යාපාර ගති ලක්ෂණයක්. අඛණ්ඩව වෙන එක. ඊට පස්සේ තව ගති ලක්ෂණයක් තියෙනවා දුවේ පුතේ මේ මොකද්ද අභිප්‍රේරණතාවය. අභිප්‍රේරණතාවය. මොකද්ද අභිප්‍රේරණතාවය කියන්නේ? ඒ කියන්නේ ව්‍යාපාරයේ අයිතිකරුව හැමතිස්සෙම ලාභයෙන් නැත්නම් වෙනත් ප්‍රතිලාභ වලින් අභිප්‍රේරණය වෙනවා. නැත්නම් පෙළඹෙනවා. අන්න එහෙම එකක් අනිවාර්යෙන් ව්‍යාපාරවල තියෙන්න ඕන. ඒ වගේම ව්‍යාපාරවල අවදානමක්. ඒ කියන්නේ ව්‍යාපාර පරිසරයේ ගතිකයි. ගතිකයි කියන්නේ මොකද්ද? නිතර නිතර වෙනස් වෙනවා. වෙනස් වෙනකොට අපි මේ හරිය අවදානමක් වෙනවා. මිනිස්සු නැත්නම් තමන් ගන්න භාණ්ඩේ ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. පරිභෝජන රටාව වෙනස් වෙනවා. තාක්ෂණය වෙනස් වෙනවා. ඊට පස්සේ තරඟකරුවෝ ඉන්නවා. විශාල ප්‍රමාණයෙන් තරඟකාරයෝ ඉන්නකොට ඒ කට්ටියන්ගේ භාණ්ඩ වලට යනවා. ඒ කට්ටියන්ගේ සේවා ගන්න යනවා. ඒක නිසා හැමතිස්සෙම මේ ව්‍යාපාර වලට අවදානමක් කියනවා. තමන්ගේ ව්‍යාපාරේ ලාභය ලැබෙයිද? නොලැබෙයිද? ඒක වසංගත රෝග තත්ත්ව වෙන්න පුළුවන්. ගම් වතුර එන්න පුළුවන්. ඒ වගේ අවිනිශ්චිතතාවක් තියෙනවා. ඒක නිසා හැමතිස්සෙම මේ ව්‍යාපාර වල ගති ලක්ෂණයක් තමයි අවදානමකට මුහුණ දෙනවා. අවදානමකට මුහුණ දෙනවා. ඒ වගේම මේ ව්‍යාපාර හැමතිස්සෙම ආර්ථික කටයුත්තක නිරත වෙනවා. මොකද සීමිත සම්පත් තමයි මේකට යොදා ගන්න. ඒ වගේම ආර්ථික සම්පත්. ඒක නිසා මේ හැමතිස්සෙම මේ ව්‍යාපාර ආර්ථික කටයුත්තක නිරත වෙනවා. ඔන්න ඕ වගේ ව්‍යාපාරවල ගති ලක්ෂණ මම හිතන්නේ දුවලා පුතාලා ඉගෙනගෙන තියෙනවා. මම පොඩ්ඩක් මතක් කරා. ඊට පස්සේ ව්‍යාපාර කටයුතු යන්න පැහැදිලි කරයි. ඒකත් ඉගෙනුම් ඵලයක්. ඒ කියන්නේ ව්‍යාපාරයක ප්‍රධාන කටයුතු දෙකක් තියෙනවා කියලා තමයි දුවලා පුතාලා ඉගෙනගෙන තියෙන්නේ. මොකක්ද මේ දෙක මතක ඇති මම හිතන්නේ. මොකද්ද? වුමනා නිර්මාණය කිරීම. නැත්තම් මිනිසුන්ගේ අවශ්‍යතා හා වුමනා සපුරාලන්න භාණ්ඩ නිෂ්පාදනය කිරීම. නැත්තම් සේවා නිෂ්පාදනය කිරීම. අපි ඒකට කියනවා වුමනා නිර්මාණය කිරීම කියලා. ඒ වගේම තමයි අගය වැඩි කිරීම. නැත්තම් අලුත් අගයක් එකතු කිරීම. එකතු කළ අගය කියන සංකල්පය. හැමතිස්සෙම ව්‍යාපාර
මොකද්ද කරන්නේ? අගේ එකතු කිරීමක් කරනවා. ඒ කියන්නේ තමන්ගේ දායකත්වයක් හැමතිස්සෙම දක්වනවා යම්කිසි භාණ්ඩයක් හෝ සේවයක් ලබා දෙද්දී. අන්න ඒ කටයුතු දෙක මතක තියාගන්න. ඒතකොට ව්‍යාපාරික ප්‍රධාන කටයුතු දෙකයි උවමනා නිර්මාණය කිරීමත් වටිනාකමක් එකතු කිරීම. නැත්නම් අගයක් එකතු කිරීමක් කියන එක. ඒ වගේම තමයි දුවේ පුතේ මේ ඉගෙනුම් පාඩවල තියෙනවා ව්‍යාපාරයේ අරමුණු පැහැදිලි කරයි. ව්‍යාපාරයේ අරමුණු. ඒ උතරත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ ව්‍යාපාර අරමුණු ව්‍යාපාර පරමාර්ථ දෙකක් තියෙනවා. නමුත් අපි මෙතන ව්‍යාපාර අරමුණු කියන්නේ මේ ටිකක් දිගු කාලීන ඒවාට තමයි. ඒක නිසා දුවේ පුතේ මේකට ව්‍යාපාර පරමාර්ථ කිව්වත් එහෙම ගැටලුවක් නැහැ. මම හිතන්නේ ව්‍යාපාර අරමුණු කියන්නේ කෙටි කාලීන එකක්. ව්‍යාපාර පරමාර්ථ කියන්නේ දිගු කාලීන එකක්. මම හිතන්නේ දුවලා පුතාලා දැන් හොඳටම දන්නවා. නමුත් මෙතන ව්‍යාපාර අරමුණු පැහැදිලි කරයි කියලා කියද්දි මේ දිගු කාලීනව තමයි මෙතන පැහැදිලි කරලා තියෙන්නේ. ඒක නිසා පොඩි වෙනසක් කරගන්න ව්‍යාපාර පරමාර්ථ පැහැදිලි කරයි කියලා පොඩ්ඩක් මතක තියාගන්න. එතකොට අර දිගු කාලීන අරමුණු තමයි මේකට එන්නේ. නැතුව කෙටි කාලීන අරමුණු දිගු කාලීන අරමුණු කියලා අපි නැත්තම් බෙදා ගන්න ඕන. නමුත් ඊට වඩා හොඳයි ව්‍යාපාර පරමාර්ථ අරමුණු පැහැදිලි කරයි කියලා කියනෝ නම් උතන. එතකොට ව්‍යාපාර පරමාර්ථ කියන්නේ එතකොට දිගු කාලයකදී අත්පත් කරගන්න දේවල්. අපි දූල පුතාලට උගන්වලා තියෙන මේ ටික තමයි. මතකද? ලාභ උපරිම කිරීම, විකුණුම උපරිම කිරීම, වෙළඳපොළ කොටස වැඩි කර ගැනීම, සේවක සුරක්ෂිතතාවය ඇති කිරීම, සමාජ සුබ සාධනය. ඔයගෙව ටිකක් ගුණාත්මක සංකල්ප. ඔයගෙව දිගු කාලීනව ව්‍යාපාර අත්පත් කරගන්න දේවල්. ඒව නිසා ඒවා ව්‍යාපාර පරමාර්ථ. ඒකට මොකක්ද දුවේ පුතේ මේ ව්‍යාපාර අරමුණු කියන්නේ? ඒකට අරමුණු කියන්නේ නම් පොඩ්ඩක් කෙටි කාලීනව අත්පත් කරගන්න දේවල්. අපි හිතමු ලාභය 10%කින් වැඩි කිරීම. සේවක සංඛ්‍යාව 25 දෙනෙක් මේ වර්ෂය තුල අයින් කිරීම. නැත්නම් භාණ්ඩ ඒකක 10000කින් වැඩි කිරීම. නැත්නම් බෙදා හැරීමේ වියදම් මේ වර්ෂය තුල 10%කින් කපා හැරීම. ඔහොම කිව්වොත් ඒවා නිශ්චිත කාලයක් තියෙනවා. සුවිශේෂී. ඒතකොට කෙටි කාලීන ඒවා. ඒක නිසා ඒවට අපි කියන ව්‍යාපාර අරමුණු කියලා. ඒ නිසා දුවේ පුතේ මතක තියාගන්න. ව්‍යාපාර පරමාර්ථ අරමුණු පැහැදිලිව දැනගෙන තියාගන්න. ඊට පස්සේ මේ ඉගෙනුම් ඵලයක් තියෙනවා. ආර්ථිකයේ පැවැත්මට ව්‍යාපාරවල දායකත්වය අගයයි. ඇත්තටම ව්‍යාපාරයක් ගත්තම අපේ රටේ ආර්ථිකයට අපේ රටේ නෙවෙයි ඕන රටක ආර්ථිකයට විශාල දායකත්වයක් දක්වනවා. එතකොට දුවේ පුතේ අපි ව්‍යාපාර අධ්‍යයනය ඉගෙන ගන්න ශිෂ්‍යයෝ වශයෙන් අපි දැනගන්න ඕන ව්‍යාපාරවල වැදගත්කම ආර්ථිකයට කොහොමද වෙන්නේ කියලා. එතන සේවා නියුක්තියට විශාල දායකත්වයක් දක්වනවා ව්‍යාපාර. එතකොට ආර්ථික වර්ධනයට භාණ්ඩ නිෂ්පාදනය කළා, සේවා නිෂ්පාදනය කළා. රටේ ජාතික නිෂ්පාදනය වැඩි කරනවා. වැඩි වුණාම ආර්ථික වර්ධනයට දායකත්වයක් දක්වනවා. ඒ වගේම දේශීය සම්පත් භාවිතා කරනවා ව්‍යාපාර විසින්. ඒතකොට දේශීය සම්පත් උපයෝජනයට ව්‍යාපාර දායක වෙනවා. ඒ විතරක් නෙමෙයි. රජයට අවශ්‍යයි මුදල්. ඕ මුදල් ලබා දෙන්නේ කවුද? ව්‍යාපාර. කොහොමද? ව්‍යාපාර වලින් බදු අය කරන රජේ. රජේ බදු අය කළේ ඒ බදු මුදල් රටේ මහ ජනතාව අතර සුබ සාධන කටයුතු වලට මේ දිනදා වියදම් වලට යොදනවා. එහෙනම් කවුද මේ ශක්තිය දෙන්නේ? ඒ ශක්තිය දෙන්නෙත් මේ ව්‍යාපාර. මේ ව්‍යාපාරෝ වගේ ගොඩාක් ආර්ථිකයට දායකත්වයක් දක්වනවා මේ ව්‍යාපාර. ඒක නිසා අපි කියනවා ආර්ථික පැවැත්මට ව්‍යාපාර දායකත්වයක් දෙනවා. දායකත්වයක් දෙනව විතරක් නෙවෙයි ඒව ගැන විශාල දැනුමක් අපි අත්පත් කර ගන්නවා. ඉතින් ඔන්න ඔය ඉගෙනුම් ඵල. මෙන්න මේ ඉගෙනුම් ඵල අපේ දුවාලා පුතාලා දැනගෙන තියෙන්න ඕන. දැනගෙන තියෙන්න ඕන විතරක් නෙවෙයි මේවා ඔස්සේ මෙන්න මේවා ඔස්සේ තමන්ගේ දැනුම විදහන්න ඕන. දැනුම ලබා ගන්න ඕන. ඊටාම පහසුයි මම කියන්නේ මම යෝජනා කරනවා. අතට මේක පුනරීක්ෂණ පාඨමාලාවක් කියලා තමයි අපි යෝජනා කරලා තියෙන්නේ.
නමුත් මෙන්න මේ ඉගෙනුම් ඵල හරියට දැනගත්තොත් අපි මෙන්න මේවා දැනගෙන තියෙන්න ඕන කියලා දන්නවනම් අපිට විශාල කාලයක් මුඩංගු කරමින් විශාල මේ ක්‍රමයක් කැප කරමින් යන්න ඕනේ. අනිවාර්යයෙන්ම මෙම ඉගෙනුම් ඵල ඔස්සේ තමයි දුවේ පුතේ අපේ විභාගයට ප්‍රශ්න එන්නේ. එහෙමනම් මෙන්න මේ ඉගෙනුම් ඵල අත්පත් කරගන්නම මහන්සි වෙන්න. වෙන වෙන දේවල් අත්පත් කරගන්නවට වඩා වෙන වෙන කාරණා ගැන හොයමින් කාලය ගත කරනවට වඩා මෙන්න මේ ඉගෙනුම් ඵල අත්පත් කරගන්න උත්සාහ කරන්න. මම මුලින්ම ඒක යෝජනා කරනවා. හරි බලන්න මේ ප්‍රශ්න අංක 1. ව්‍යාපාර යන්නට අදහස වඩාත් පැහැදිලිව දැක්වෙන පිළිතුර තෝරන්න. අපි අර ව්‍යාපාර සංකල්පය ගැන මේක අදහසක් තියෙන්න ඕන. මේකට පිළිතුර තෝරන්න නම්. අපි බලමු මේ පිළිතුරු 5. ලාභ ලැබීමේ අරමුණින් පවත්වාගෙන යන මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීම සඳහා භාණ්ඩ හා සේවා බෙදා හැරීම අලෙවි හා අනුබද්ධ සේවා සැපීම සිදු කරයි. ලාභ ලැබීමේ අරමුණින් අපි දන්නවා ව්‍යාපාර ලාභ උපයනවා. නමුත් ඒකම අපිට කියන්න බෑ. එතකොට ව්‍යාපාර යන්නට අදහස වඩාත් පැහැදිලි වෙන. එතකොට හරිම එක තමයි තියෙන්න ඕන උතන. කියන්නේ උතන 5ක් තියෙනවා. දැන් 5 පළවෙනි එකත් හරි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මොකක්ද? උඩින් අහලා තියෙනවා වඩාත් පැහැදිලි වෙන. ඒක නිසා පොඩි අඩුපාඩුවක් තියෙන්න බෑ. කියන්නේ 5න් හරි එක බලන්න ඕනේ. ඊට පස්සේ මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීම සඳහා භාණ්ඩ හා සේවා බෙදා හැරීම පුළුල් ලෙස සිදු කරයි. මං කිව්වා බෙදා හැරීම විතරක් නෙමෙයි. භාණ්ඩ නිෂ්පාදනය කරනවා, වෙළඳාම් කරනවා. ඒ ටිකක් තියෙන්න ඕන. එතකොට ඒකත් කතාව මේකේ නෑ. එතකොට ඒකත් එහෙනම් අපිට අයින් කරන්න පුළුවන්. ලාභ ලැබීමේ අරමුණින් තොරව මිනිස් අවශ්‍යතා වුමනා සපුරාලීම සිදු කරයි. නෑ ලාභ ලැබීමේ අරමුණක් වෙන්නත් පුළුවන්, සුපසාධන අරමුණක් වෙන්නත් පුළුවන්. ඒතර මේකේ ලාභ ලැබීමේ අරමුණ ඉවත් කරලා තියෙනවා. එහෙමනම් ඒකත් ව්‍යාපාරයන්ට අපිට ඇතුළත් කරන්න බෑ. ඉතින් මිනිස් අවශ්‍යතා ඉටු කිරීමට අවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනය සිදු කරන හා එම භාණ්ඩ සැපීමේ ඕනෑම කාර්යයක්. ඒක මිනිස් අවශ්‍යතා ඉටු කරන්න භාණ්ඩ නිෂ්පාදනය කරනමුළු ඒව සපයනවා. එහෙම විතරක් නෙමෙයි. නම් සේවත් සපයනවා. ඊට පස්සේ අරමුණක් තියෙන්න ඕනේ. ඒකට ඒකත් අඩුපාඩු සහිතයි. ඊට පස්සේ පස්වෙනි එක තමයි එහෙනම් හරි උත්තරේ වෙන්න ඕනේ. නැත්නම් අර 4 දැන් අපි කිව්වනේ වැරදි. එhmenan මිනිස් අවශ්‍යතා සපුරාලීම සඳහා ඌමනා නිර්මාණය කිරීම හා නිෂ්පාදිත වලට අගය එකතු කිරීම සඳහා යොමු ඕනෑම කටයුතු. ඒක තමයි ව්‍යාපාර කරන්නේ. අද මිනිස් අවශ්‍යතා සපුරාලීම සඳහා ඌමනා නිර්මාණය කරනවා. ඒ වගේම නිෂ්පාදිත වලට අගයක් එකතු කරනවා. එතකොට අර ව්‍යාපාර කටයුතු වලින් තමයි ඔය නිර්වචනය කරලා තියෙන්නේ. ඔය අදහස ඉදිරිපත් කරලා තියෙන්නේ. ඊට අමතරව අපිට කියන්න පුළුවන් මිනිස් අවශ්‍යතා සපුරාලීම ඌමනා සපයන ඕනෑම ආර්ථික කටයුත්තක් මොකද්ද? ව්‍යාපාරයක් කියලා. ඕනෑම ආර්ථික කටයුත්තක් ව්‍යාපාරයක් කියලා. එතකොට එහෙමත් කියන්න පුළුවන්. නමුත් ඒක මේකේ උත්තරේ නෑ. නමුත් මේ උත්තර අතර වඩාත් හරි උත්තරේ තමයි අපි ඒ තෝරගන්න ඕන. එහෙමනම් ඒකේ පිළිතුර වෙන්නේ අපි මේ 5 වෙනි පිළිතුර. මම හිතන්නේ අපේ දුවල පුතාලට තේරෙනවා මේ වගේ ප්‍රශ්නයක් අපි දෙන්නේ ගොඩක් වෙන වෙන දේවලුත් හිතන්න පුළුවන් වෙනවා. එතකොට මේකේ වැරදි උත්තර තියෙන්න පුළුවන්. ඒ වගේම හරි උත්තර තියෙන්න පුළුවන්. නමුත් ඒකේ අපේ වැදගත්කම තියෙන්නේ අර අහන ප්‍රශ්නේ අහන්නේ මොකක්ද? ව්‍යාපාරයන්ට අදහස වඩාත් පැහැදිලි කරන. අන්න ඒකයි එතන හිතන්න ඕන. මහාට මේකේ නිවැරදි උත්තර තියෙනවා. නමුත් වඩාත් නිවැරදි උත්තරේ තමයි අපි තෝරගන්න ඕන. අපි එහෙම තමයි කටයුතු කරන්න ඕන. හරි බලන්න දුවේ පුතේ මේ ප්‍රශ්නේ දිහා. වාණිජ්‍යයට වැඩි යමක් ව්‍යාපාරයට ඈඩ් කළ හැකියි. පෙරලිකම ඇතුලේ ප්‍රකාශයක් විදිහට තියෙනවා. ඉහත ප්‍රකාශයට අනුව වාණිජ්‍යයට අමතරව ව්‍යාපාර සංකල්පයේ දැකිය හැකියි. කියන්නේ වාණිජ්‍යයට වඩා වැඩි දෙයක් ව්‍යාපාරවල තියෙනවා. ප්‍රකාශ කරනවා. එහෙමනම් වාණිජ්‍යයට අමතරව ව්‍යාපාරවල තියෙන්න පුළුවන් මොකක්ද? අපට වර්ණ 5ක් තියෙන. වෙළඳාමයි. වෙළඳාම තියෙන්න පුළුවන්ද? වාණිජ්‍යයට වැඩි යමක්. වෙළඳාම තියෙන්නේ වාණිජ්‍ය ඇතුලේ. එහෙනම් වාණිජ්‍යයට වැඩි යමක් ගැන අපි කතා කරනවා. ඊට පස්සේ විකිණීමයි. විකිණීම තියෙන්නේ වෙළඳාම ඇතුලේ. වාණිජ්‍ය ඇතුලේ වෙළඳාම තියෙන, වෙළඳාම ඇතුලේ විකිණීම තියෙනවා. අන්න ඒ වගේ හිතන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ නිෂ්පාදනයයි.
නිෂ්පාදනය වාණිජ්‍ය තුල තියෙනවද? නෑ නේද? ඒ කියන්නේ කර්මාන්ත කියලා එකක් තියෙනවනේ ව්‍යාපාරය තුල. ඒතර ව්‍යාපාරය ඇතුලේ කර්මාන්ත ඇතුලේ මොකද්ද වෙන්නේ? භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය. ඒතර නිෂ්පාදනය සහ වාණිජ්‍ය දෙකම එකතු වුණාම තමයි අපි ව්‍යාපාර කියලා කිව්වේ. එහෙම නැත්නම් කර්මාන්ත, වෙළඳාම සහ උපකාරක සේවා. ඔය ටික එකතු වුණාට පස්සේ අපි කිව්වා ව්‍යාපාර කියලා. එතකොට වාණිජ්‍ය තුල තියෙනවා මොනවද? වෙළඳාමක් තියෙනවා, උපකාරක සේවාවක් තියෙනවා. නමුත් නැත්තේ මොකද්ද? නිෂ්පාදනය. ඒතකොට නිෂ්පාදනය නැහැ. බලමු හතරවෙනි උත්තරේ උපකාරක සේවා. උපකාරක සේවා කොහෙද තියෙන්නේ? වාණිජ්‍ය ඇතුලේ තියෙන්නේ. ඒතකොට විද්‍යුත් වාණිජ්‍යයි. ඒතකොට වාණිජ්‍යෙම දැන් අන්තර්ජාලය යොදාගෙන භාණ්ඩ මිලදී ගැනීම, විකිණීම, ගෙවීම කිරීම කරනවා. ඒකට ඒ කටයුත්තට තමයි අපි කියන්නේ විද්‍යුත් වාණිජ්‍යය කියලා. ඒ කියන්නේ වාණිජ්‍ය වෙන ස්වරූපයක්. තාක්ෂණය යොදාගෙන කරන එකක්. ඒක මෙතෙන්ට අදාළ නැහැ. ඒතකොට මොකද්ද උත්තරේ? අනිවාර්යයෙන්ම නිෂ්පාදනය. අන්න අපි දන්න දැනුම බලන්න ඕන මේ ප්‍රශ්නයට යොදලා. එතකොට ව්‍යාපාර කියන එකේ සියලුම අන්තර්ගතය දන්න දැන් දන්න. එතකොට වාණිජ්‍ය ව්‍යාපාර ඇතුලේ කියන බව දන්න. එතකොට වෙළඳාමත් ව්‍යාපාර ඇතුලේ තමයි තියෙන්නේ. එතකොට ලොකුම සංකල්පේ ව්‍යාපාර. එතකොට ව්‍යාපාරවල වාණිජ්‍යයක් තියෙනවා, කර්මාන්තයක් තියෙනවා. කර්මාන්තය ඇතුලේ තමයි නිෂ්පාදනය තියෙන්නේ. අන්නේ විදිහට ගත්තම මේකේ පිළිතුර නිෂ්පාදනය. අපි බලමු තව ප්‍රශ්නයක්. ව්‍යාපාර, වාණිජ්‍ය හා වෙළඳාම යන සංකල්පවල පදනම ලෙස ඔබ සැලකීමට ලක් කරන්නේ කවර ඒවාද? ඔබ සැලකීමට ලක් කරන්නේ කවර ඒවාද? යන්න වෙන වශයෙන් පැහැදිලි කරන්න. එකක් දහන්නේ ව්‍යාපාර, වාණිජ්‍ය හා වෙළඳාම යන සංකල්පවල පදනම ලෙස ඔබ සැලකිල්ල ලක් කරන්නේ කවර ඒවාද? යන්න වෙන වශයෙන් පැහැදිලි කරන්න. අපි කියව ව්‍යාපාර කියන්නේ ලොකුම දේ. ඒක ඇතුලේ තමයි වාණිජ්‍යයක් තියෙන්නේ. ඒකයි ප්‍රශ්නේ. ඒත් වාණිජ්‍ය ඇතුලේ තමයි වෙළඳාම තියෙන්නේ. අපි එහෙනම් එකින් එක බලමු. වෙළඳාම කියන්නේ මොකක්ද? මේක බහුවර්ණ ප්‍රශ්නයක් නෙවෙයි, ලියන ප්‍රශ්නයක්. වෙළඳාම කියලා අපි මතකද කරපු ඒවා. ඒ කියන්නේ කිසියම් භාණ්ඩයක් හෝ සේවයක් නේද? විකිණීමත් මිලදී ගැනීමත්. ඒ විකිණීම සිදු කරන සියලුම උපාය උපක්‍රමත් එක කරන කටයුත්ත තමයි අපි වෙළඳාම කියන්නේ. නේද? කිසියම් භාණ්ඩයක් හෝ සේවයක් විකිණීමත්. එම විකිණීම බිහි කරගන්න සිදු කරන සියලුම ක්‍රියාදාම මේ වෙළඳාමට අයිති. එතකොට මේ ඔක්කොම කරන්නේ ඇයි? වෙළඳාම කරන්නේ ඇයි? කිසියම් භාණ්ඩයක් හෝ සේවයක් විකුණන්න. එතකොට වෙළඳාමේ පදනම තමයි විකිණීම. ඒතර වාණිජ්‍ය කියන්නේ මොකක්ද? වාණිජ්‍ය කියන්නේ අනිවාර්යයෙන්ම වෙළඳාමක් ඇති කරගන්න කරන කටයුතු. ඒකට උපකාර සේවත් යොදා ගන්න ඕනේ වාණිජ්‍ය. නමුත් උපකාරක සේවා යොදාගන්නේ මොකටද? මෙන්න මේ වෙළඳාම ඇති කරගන්න. ඒතර වාණිජ්‍යයේ පදනම මොකක්ද? වාණිජ්‍ය පදනම තමයි මේ වෙළඳාම ඇති කර ගැනීම. ඊට පස්සේ ව්‍යාපාර. අපි දන්නවා ව්‍යාපාර මොනවටද පිහිටවලා තියෙන්නේ? මිනිසුන්ගේ අවශ්‍යතා උවමනා නිර්මාණය කරන්න. අගයක් එකතු කරන්න. ඇයි මොකටද ඒව කරන්නේ? ඒව කරන්නේ නිකන්ද? නෑ. කවුද? මිනිසුන් තෘප්තිමත් කරන්න. මිනිසුන්ගේ අවශ්‍යතා උවමනා සපුරලා මිනිස්සු තෘප්තිමත් කරන්න තමයි ඒතකොට ව්‍යාපාර බිහි වෙලා තියෙන්නේ. ඒතර ව්‍යාපාරවල පදනම තමයි තමන්ගේ භාණ්ඩ හෝ සේවා ලබා දීලා මිනිස්සු තෘප්තිමත් කරන්න. මිනිස්සු තෘප්තිමත් කරොත් තමයි මිනිස්සු මේ භාණ්ඩ ගන්න. එහෙම නැත්නම් භාණ්ඩ ගන්න නැහැ. ඒතර ව්‍යාපාර හැමතිස්සෙම ඉන්නේ මොනවටද? මිනිස්සු තෘප්තිමත් කරන්න. කොහොම තෘප්තිමත් කරන්නද? තමන්ගේ නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා ඔවුන්ට ලබා දී. ඒතර ව්‍යාපාරේ පැවැත්ම ඒ මත රඳා පවතිනවා. ඒක නිසා අපි කියනවා ව්‍යාපාරයක පදනම පාරිභෝගිකයා තෘප්තිමත් කිරීම. තෘප්තිමත් කිරීමට උවමනා නිර්මාණය කිරීම. ඒකට උවමනා නිර්මාණය කරනෝ ඒවට අගයක් එකතු කරනවා. ඒකට එහෙම එකතු කරන්නේ මොකටද?
පාරිභෝගිකයා තෘප්තිමත් කරන්න. එහෙනම් ඔන්නෝ කාරණා තුන. ඒකට ව්‍යාපාරවල පදනම පාරිභෝගිකයා තෘප්තිමත් කිරීම, වාණිජ්‍ය පදනම වෙළඳාමක් බිහි කර ගැනීම, වෙළඳාමේ පදනම විකිණීමක් බිහි කර ගැනීම. ඔන්න ඔය විදිහට හිතලා මේකට උත්තර ලියන්න වෙනවා. ඒකේ පිළිතුර තමයි මේ තියෙන්නේ. මං හිතන්නේ අපි ඒක දැනටමත් දන්නවා. ඒක නිසා බලමු ව්‍යාපාර යන මිනිස් අවශ්‍යතා සපුරාලීම සඳහා උවමනා නිර්මාණය කිරීම හා නිෂ්පාදිත වලට අගයකතු කිරීම. මේ සඳහා ඕනෑම කටයුත්තක් කියලා ඒක අපහු ව්‍යාපාර කියලා කියනවා. ඒ නිසා ව්‍යාපාර පදනම මිනිස් අවශ්‍යතා සැපිරීම හා උවමනා නිර්මාණය කිරීම. ඒ මගින් කවුද? මිනිස්සු තෘප්තිමත් කිරීම තමයි අනිවාර්යෙන් කියවෙන්න ඕනේ. ඊට පස්සේ වාණිජ්‍ය ගැනත් කියන ඒ වගේම වෙළඳාම ගැනත් කියනවා. අපි බලමු තවත් ප්‍රශ්නයක්. මොකක්ද මේ ප්‍රශ්නෙන් කියන්නේ? ව්‍යාපාර වලට වඩා වැදගත් වන්නේ අවශ්‍යතාවම උමනාය. ඉහත ප්‍රකාශය විමසන්න. මොනවද ව්‍යාපාර වලට වැඩි වැදගත්? අවශ්‍යතාවම උමනාය. මේකෙත් කල්පනා කරන්න. ව්‍යාපාර වලට මේ දෙකම වැදගත්. ඒක අපි දන්නවා. නමුත් පොඩි කැලලකින් පොඩි වචනයකින් මේක වෙනස් කරලා තියෙනවා. ව්‍යාපාර වලට වඩා වැදගත් වන්නේ අවශ්‍යතාවම උමනාය. ඊට ප්‍රකාශය විමසන්න. අන්න ඒකයි අපි හිතා ගන්න ඕනේ. මොනවද දුවේ පුතේ මේ ප්‍රකාශය ගැන කියන්න පුළුවන්? ව්‍යාපාර වලට වඩා වැදගත් වන්නේ අවශ්‍යතාවම උමනාය. මේ ප්‍රකාශය නිවැරදි ප්‍රකාශයක්ද? එහෙම අහලා නැහැ. තමයිට අහන්න පුළුවන් මේක නිවැරදි ප්‍රකාශයක්ද ඔබගේ අදහස් දක්වා. ඒක තව දිරටත් යන්න පුළුවන්. ඒක වැඩි නැතුව පොඩ්ඩක් ලේසි කරලා තියෙනවා. ඔව් මේක නිවැරදි ප්‍රකාශයක්. ව්‍යාපාර වලට වැඩි වැදගත් අවශ්‍යතාව නෙමෙයි උවමනා. මොකද ඒකට හේතුව අවශ්‍යතා අපි කිව්ව ශරීරයෙන් එන්නේ. අවශ්‍යතා කාටත් පොදුයි. මේ අවශ්‍යතා අතීතයේ ඉඳලම තියෙනවා. අතීතෙත් මේ අවශ්‍යතා තිබුණා. වර්තමානෙත් අපිට තියෙන මේ අවශ්‍යතාව. ඒවා ශරීරයෙන් එන නිසා අනිවාර්යෙන් පොදුයි. මේවා තියෙනවා. ඒතකොට මේ අවශ්‍යතා සපුරන්න නෙමෙයි ව්‍යාපාරේ ඉන්නේ. මොනවද අවශ්‍යතා සපුරන්න මොනවද කරන්නේ යාළුවා? උවමනා නිර්මාණය කරනවා. කියන්නේ අවශ්‍යතා සපුරන්න දෙන්නේ අවශ්‍යතා අනිවාර්යෙන් එනවා. බඩගින්න එනවා. විලිවසා ගන්න අවශ්‍යතාව වෙනවා. ඒවා එනවා අනිවාර්යෙන්. එතකොට යම්කිසි ආවුවට මැස්සට පින්නට ඉන්න නිවාස අවශ්‍යතා එනවා. ඒක කරන්න ඕන. සෞඛ්‍ය ඕන. සංනිවේදනය ඕන. නමුත් පස්සේ තියෙන්නේ ඒව සපුරන විවිධ විදි තමයි උවමනා කියලා කියන්නේ. ඒකට ඒ උවමනා සපුරන්න තමයි මේ ව්‍යාපාර බිහි වෙලා තියෙන්නේ. අවදාවත් මේ කුසගින්න සපයන්නේ නැහනේ ව්‍යාපාර. ඒවට පොන්න ආහාර පාන තමයි සපයන්නේ. ඒ ආහාර පානත් විවිධ විදියට. බානිස්ද පාන්ද ඒ විදියට තමයි ඒ තියෙන පිට්ටුද. අන්න එහෙම සපයන්නේ. ඒවට කියනවා අපි උවමනා කියලා. කියන්නේ විවිධ ස්වරූප. ඒතර උවමනා සපුරන්න තමයි ව්‍යාපාර බිහි වෙලා තියෙන්නේ. ඒතර ව්‍යාපාර වලට වඩා වැදගත් වෙන්නේ අවශ්‍යතාව නෙමෙයි. මේ අවශ්‍යතාව කොහොමත් වෙනව මිනිස්සුන්. ඒතර මේ අවශ්‍යතාව වලට මොනවද අපි දෙන්නේ? අපි දෙන එක අනුව තමයි අපේ ව්‍යාපාර බිහි වෙලා තියෙන්නේ. ඒතකොට මේ දෙන එක ප්‍රවර්ධනය කරන්න පුළුවන් ව්‍යාපාර වලට. කියන්නේ ප්‍රචාරණය තුලින් ඒක මිනිස්සු පොළඹවන්න පුළුවන්. ඒ කියන්නේ සමාජයෙන් තමයි උවමනා එන්නේ. ඒකට සමාජයේ විසින් ඇති කරනවා අපට මේ උවමනා. ඒකට අවශ්‍යතාව කොහොමද තියෙනවා? නමුත් සමාජයේ විසින් උවමනා ඇති කරනවා. උවමනා ඇති කරන්නේ කවුද? ව්‍යාපාර. කොහොමද කරන්නේ? ප්‍රවර්ධනය තුලින්, සංනිවේදනය තුලින්. නොයෙකුත් විදි උපක්‍රම භාවිතා කරලා මෙන්න මේක ගන්න කියලා කියනවා. එතකොට ඒක තමයි ඒක විකුණන්න තමයි එතකොට ව්‍යාපාර තියෙන්නේ. එතකොට ඒක නිසා අපට වඩා වැදගත් වෙන්නේ අවශ්‍යතාව නොව උවමනා. නමුත් අවශ්‍යතාව වැදගත්. නමුත් ඒක ව්‍යාපාර වලට ප්‍රොමෝට් කරන්න බෑ. ව්‍යාපාර වලට ප්‍රවර්ධනය කරන්න බෑ. නමුත් ප්‍රවර්ධනය කරන්න පුළුවන් මොනවද? උවමනා. ඒක නිසා වඩා වැදගත් වෙන්නේ ව්‍යාපාර වලට උවමනා මිසක් අවශ්‍යතාව නෙවෙයි. මේ ප්‍රකාශය එහෙම තමයි. බලන්නකෝ. අවශ්‍යතාව සෑම මිනිසාටම පොදුයි. ඒවා ප්‍රවර්ධනය කළ නොහැකි. එහෙත් උවමනා ප්‍රවර්ධනය තුලින් වෙනස් කළ හැකියි. එම නිසා ව්‍යාපාර ප්‍රචාරණය තුලින් උවමනාවන් ප්‍රවර්ධනය කොට තම ව්‍යාපාර කටයුතු සාර්ථක කරගනී. එම නිසාම මිනිසාගේ අවශ්‍යතා කෙරේ නොව විකල්ප උවමනා කෙරේ ව්‍යාපාර අවධානය යොමු කරයි. අන්න ඒ විදිහට තමයි
ඒකට පිළිතුරු දෙන්න ඕන. මේ තව ප්‍රශ්නයක්. බලන්න ඒකේ මොකක්ද කියන්නේ කියලා. ඔබේ පාසලේ වාණිජ දින පැවැත්වීමට යෝජිත කතික තරඟයේ මිනිසාගේ පැවැත්මට හා රටක සංවර්ධනයට ව්‍යාපාරයන්හි දායකත්වය අත්‍යවශ්‍යයි. යන්න සනාථ කිරීමට ඔබ කරුණු ගෙනා යුතුයි. ඒ සඳහා සූදානම් වන ඔබ ජයග්‍රහණය කිරීමට නම් කුමන කරුණු ඔබේ කතාව තුළ අන්තර්ගත කළ යුතුද? මොකක්ද නේද? ඔබේ පාසලේ වාණිජ දිනයක් තියෙනවා. ඒකෙදී කතික තරඟයක් තියෙනවා. මේ කතික තරඟේ ප්‍රධාන කතිකෙක් ඔබ. ඔබට කියනවා ඒකේ ප්‍රධාන මාතෘකාව තමයි මිනිසාගේ පැවැත්මට හා රටක සංවර්ධනයට ව්‍යාපාරවල දායකත්වය අත්‍යවශ්‍යයි. ඒක සනාථ කරන්න ඔබ කරුණු ඉදිරිපත් කරන්න ඕන. දැන් ඔබ ව්‍යාපාර අධ්‍යයනය ඉගෙනගෙන තියෙන ශිෂ්‍යෙක් වශයෙන් ඔබ දන්න ව්‍යාපාර කොච්චර වැදගත්ද කියලා ආර්ථිකයට නේද? රටට කොච්චර වැදගත්ද කියලා. රටේ සංවර්ධනයට කොච්චර වැදගත්ද කියලා. එහෙමනම් ඒ කරුණු ඔබ ගේන්න ඕන. නම් මොනවද ඒ කරුණු? ඔබේ කතාවේ අන්තර්ගත කරන්න ඕන කරුණු කීපයක්. කරුණු පහක් කියනවා. සාමාන්‍යයෙන් විභාගෙදී මෙහෙම ඇහුවොත් ඒකට කාල සීමාවක් දීලා තියෙනවා. මේ වගේ ප්‍රශ්නයක් ඇහුවම අපිට තියෙන්නේ ලකුණු 20න් එක කොටසක් මේක ලකුණු 4ක් වෙන්න පුළුවන්. ඒ ලකුණු 4 ගන්න ඔබ ඉදිරිපත් කරන්න ඕන කරුණු. ඔබ කරුණු 100ක් විතර දන්නවා 100න් මේකට ලියන්න ගියොත් මුළු ප්‍රශ්න පත්‍රයේම වෙලාව යනවා. නමුත් විනාඩි 4කින් 5කින් මේක ඉවර කරන්න ඕන. එහෙම ඉවර කරන්න නම් කරුණු 4ක් 5ක් තමයි ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය. ඒ සාමාන්‍ය දැනුමක් තියාගන්න. මොනවද ඇත්තටම ව්‍යාපාරයන්හි දායකත්වය රටේ සංවර්ධනයට? ඔව් අපි බලමු. බලන්න ගොඩක් දේවල් තියෙනවා. දැන් මේකෙන් පහක් තමයි ඉදිරිපත් කරන්න ඕන. මිනිසාගේ වුමනා සපුරාලීම සඳහා ව්‍යාපාර බිහි වෙලා තියෙනවා. ඒතර මිනිසුන්ගේ වුමනා සපුරන්න ව්‍යාපාර බිහි වෙච්ච බව ඔබ යෝජිත තරඟයේදී ඉදිරිපත් කරන්න ඕන කරුණක්. ඒ වගේම මිනිසාට ක්‍රය ශක්තිය ලබා දෙන්නේ ව්‍යාපාර බව. කියන්නේ මිලදී ගැනීමේ හැකියාව ලබා දෙන්නේ කවුද? ව්‍යාපාර. ව්‍යාපාර කොහොමද ක්‍රය ශක්තිය ලබා දෙන්නේ? මම හිතන්නේ දුවේ පුතේ ව්‍යාපාර රැකියා සපයනවා. නොයෙකුත් ද්‍රව්‍ය මිලදී ගන්න. නේද? ඒ වගේම කඩකාම්බර නැත්නම් නිවාස කුලියට ගන්න. එතකොට අපි දන්නවා මහජනතාවට ඒ තුලින් දෙනවා මොනවද? යම් යම් ගෙවීම් වැටුප් දෙනවා, බදු කුලි දෙනවා. ඒ වගේ ගොඩ දේවල් දෙනවා. ඒ දුන්නාම මිනිස්සුන්ට මොකද්ද? යම් යම් දේවල් මිලදී ගන්න ක්‍රය ශක්තිය ලැබෙන්නේ ඒක. ඒතර මිනිසාට ක්‍රය ශක්තිය ලබා දෙන්නේ කවුද? ව්‍යාපාර. ව්‍යාපාර තමයි වැටුප් දෙන්නේ. වැටුප් දුන්නා මේ වැටුප් පරන් අපි ගිහිල්ලා භාණ්ඩ හා සේවා මිලදී ගන්න. මිලදී ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒකට ව්‍යාපාර කරන එක කටයුත්තක් තමයි මිනිසාට ක්‍රය ශක්තිය ලබා දෙන්නේ. ඒක විශාල කාරණයක්. ඊට පස්සේ මිනිසාට රැකියා අවස්ථා ජනිත කරන්නේ ව්‍යාපාර බව. ඒ කියන්නේ ක්‍රය ශක්තිය ලබා දෙනවා. ඒ වගේම රැකියා අවස්ථා ලබා දෙනවා. ඒ වගේම ජාතික නිෂ්පාදනයට දායකත්වය සපයන්නේ ව්‍යාපාර තුලින් බව. ඒ තුලින් ආර්ථික වර්ධනය ඇති කරන බව කියන්න ඕන මේ කතාවේ. නේද? ජාතික නිෂ්පාදනයට දායකත්වයක් දෙනවා ව්‍යාපාර. ඒ වගේම ආර්ථික වර්ධනයට දායකත්වයක් දෙනවා. ඒ වගේම දේශීය සම්පත් ප්‍රයෝජනට ගැනීම ව්‍යාපාර විසින් සිදු කරන බව. අපේ රටේ දේශීය සම්පත් ප්‍රයෝජනට ගන්න අපේ ව්‍යාපාර. ඒ දේශීය සම්පත් ප්‍රයෝජනට ගන්නවා කියන්නේ අනිත් පැත්තට සාධක ආදායනුත් ලබා දෙනවා. ඊට පස්සෙම රජයේ සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය අරමුදල් ව්‍යාපාර තුලින් සම්පාදනය කරනවා. ඒ කියන්නේ රජයට අවශ්‍ය අරමුදල් ලබා දෙනවා. ඒ වගේම මිනිසාට උසස් ජීවන තත්ත්වයක් ළඟා කර ගැනීමට ව්‍යාපාර ඉවහල් වෙන බව. ඒ කියන්නේ මිනිසුන්ගේ ජීවන මට්ටම ඉහළ දාන්න ව්‍යාපාර ඉවහල් වෙනවා අනිවාර්යයෙන්. ඒ වගේම ව්‍යාපාර නොමැතිව මිනිසාගේ උවමනා සපුර ගන්න දුෂ්කර කාර්යයක් කියලා කියනවා. අර මුලදීම අපිට කියනවා මිනිසාගේ උවමනා සපුරනවා කියලා. ඒ වගේම ව්‍යාපාර නැත්තම් මේ උවමනා සපුර ගැනීම ටිකක් අපහසුයි. කරන්න අමාරුයි. අපහු අපි පරණ ඈතට යන්න වෙනව නැත්තම්. ඒක නිසා ව්‍යාපාර විශාල කාර්යභාරයක් කරන ඒ සම්බන්ධ. ඒ වගේම ජීවිතේ ගුණාත්මක භාවය වර්ධනය කර ගැනීම සඳහා ව්‍යාපාර සහාය වෙනවා. කියන්නේ ගුණාත්මක භාණ්ඩ සපයලා, ගුණාත්මක සේවා සපයලා. තාක්ෂණික මේවලම් භාවිතා කරලා ඊටාම ගුණාත්මක භාණ්ඩ අපට ලබා දෙනවා.
ඒ වගේම සේවා ලබා දෙනවා. ඒවාට සැදී පැහැදී ඉන්න ව්‍යාපාර. එතකොට අපේ ජීවිතේ ගුණාත්මකව වැඩි වෙනවා. ඒ වගේම සමාජ වගකීම් ඉටු කිරීම මගින් වර්තමාන මිනිස් සමාජයට විශාල දායකත්වයක් දක්වනවා. අපි දන්නවා සමාජ වගකීම් ඉටු කරන සමාජ සත්කාර ඉටු කරන ව්‍යාපාර. ඒ තුලින් අපේ රටේ සමාජයට විශාල දායකත්වයක් ව්‍යාපාර කරනවා. ඒතකොට රටේ සංවර්ධනයට ඒක හේතු වෙනවා. ඔන්න ඔය වගේ විශාල වැඩ කොටසක් ව්‍යාපාර විසින් සිදු කරනවා. එතකොට අන්න ඒකෙන් පහක්. ඕකෙන් පහක් හතරක් ලිව්වම හොඳටම ප්‍රමාණවත් ඔබගේ පිළිතුරට. හරිද ඔය පුතේ? අපි නිපුණතා මට්ටම එක යටතේ ව්‍යාපාර සංකල්ප කතා කරා. අපි දැන් කතා කරමු නිපුණතා මට්ටම 1 ව්‍යාපාර විකාශනය හා ප්‍රවණතා ගැන. ඒ යටතේ ඉගෙනුම්ඵල තියෙන රාශියක්. එතකොට ඉගෙනුම්ඵල රාශිය අතරේ ස්වයංපෝෂිත අර්ථකමය පිළිබඳ දැනගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ ව්‍යාපාර විකාශනයේ අවස්ථා ගැන දැනගෙන තියෙන්න ඕනේ. ඊට පස්සේ ඍජු නිෂ්පාදනය කියන්නේ මොකද්ද? වක්ක නිෂ්පාදනය කියන්නේ මොකද්ද? මේ දෙක අතර වෙනස මොකක්ද? ඒ වගේම මුදලේ විකාශනය විස්තර කරන්න දැනගෙන තියෙන්න ඕනේ. ඒ වගේම වෙළඳාමේ අතීත ස්වરૂපය සහ වර්තමාන ස්වરૂපය ගැන දුවලා පුතාලා දැනගෙන තියෙන්න ඕනේ. ඊට පස්සේ වාණිජ්‍ය කියන්නේ මොකද්ද? වෙළඳාම කියන්නේ මොකද්ද? ඒ අතර වෙනස පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම ව්‍යාපාර සඳහා පවතින උපකාරක සේවා හඳුන්වලා දෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට විද්‍යුත් වාණිජ්‍ය කියන සංකල්පය දැනගෙන තියෙන්න ඕනේ. ඒකට විද්‍යුත් වාණිජ්‍යයේ වර්තමානයේ ප්‍රචලිත වෙන්න ඇයි මෙච්චර ප්‍රචලිත වෙලා තියෙන විද්‍යුත් වාණිජ්‍ය ගැන කරුණු අනාවරණය කරන්න පුළුවන් වෙන්න ඕන අපේ දුවල පුතාලට. ඒ වගේම ව්‍යාපාර ලෝකේ වර්තමාන ප්‍රවණතා අලුත් දේවල් ගැන යම්කිසි අදහසක් දුවල පුතාලගේ මනසේ තියෙන්න ඕන මේ විභාගයට ප්‍රශ්න වලට ඉතා සාර්ථකව පිළිතුරු සපයන්න නම්. හරි. බලමු මෙන්න මේ ප්‍රශ්නේ. අද ව්‍යාපාර විකාශනයේ විමර්ශනාත්මකව සලකා බැලීමේදී හමු වන සංකල්ප අතර ඍජු නිෂ්පාදනය, පුජ්‍යල විශේෂීකරණය, අතිරික්ත නිෂ්පාදනය, කාර්ය විශේෂීකරණය වැදගත් වුණා. වැදගත් විය. මෙම සංකල්ප අතර පවතින සම්බන්ධතාව විමසමින් ඒවා කෙටියෙන් හඳුන්වනවා. මොකද ව්‍යාපාර විකාශනයේ විමර්ශනාත්මකව බලද්දී හමු වෙනවලු සංකල්ප කීපයක්. මොකද ඍජු නිෂ්පාදනය, පුජ්‍යල විශේෂීකරණය, අතිරික්ත නිෂ්පාදනය, කාර්ය විශේෂීකරණය වගේ දේවල්. ඒතර මේ සංකල්ප අතර පවතින සම්බන්ධතාව විමසමින් ඒවා කෙටියෙන් පැහැදිලි කරන්න. සම්බන්ධයක් තියෙන මේ අතර. මොනවද ඍජු නිෂ්පාදනය කියන්නේ? ඍජු නිෂ්පාදනය කියන්නේ තමන්ට අවශ්‍ය කරන භාණ්ඩ හා සේවා තමන්ම නිෂ්පාදනය කරගෙන පරිභෝජනය කිරීම. අපි දන්නවා ඈත අතීතයේ තිබුණ එක. එතකොට පුජ්‍යල විශේෂීකරණය. මොකද්ද පුජ්‍යල විශේෂීකරණය කියන්නේ? කියන්නේ කිසියම් නිෂ්පාදන ක්‍රියාවලියක නිරත වුණාට පස්සේ දිගින් දිගටම විශේෂ ප්‍රාගුණ්‍යතාවයක් ඇති වෙනවා. අන්නේ ඇති වුණාට පස්සේ අපිට පුළුවන් මේ නිෂ්පාදනය ඉතා කාර්යක්ෂමව ඉතාම කෙටි කාලයකින් අනිත් අයට වඩා කරන්න. අන්නේ පුජ්‍යල ලැබෙන විශේෂ තත්වයට අපි කියන පුජ්‍යල විශේෂීකරණය කියලා. ඒතකොට ඍජු නිෂ්පාදනයෙන් තමයි පුජ්‍යල විශේෂීකරණය මේකයි ඒ සම්බන්ධතාවය කියන්නේ. ඒ වගේම අතිරික්ත නිෂ්පාදනය. මොකද අතිරික්ත නිෂ්පාදනය කියන්නේ? ඍජු නිෂ්පාදනය කරන කාලෙම ඔය පුජ්‍යල විශේෂීකරණය යටතේ කටයුතු කරාට පස්සේ තමන්ට අවශ්‍ය කරන භාණ්ඩ වලට වඩා වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න පුළුවන්. අන්නේ නිෂ්පාදනයට කියනවා අපි අතිරික්ත නිෂ්පාදනය කියලා. එතකොට මේ අතිරික්ත නිෂ්පාදනය අපි වෙනත් පාර්ශ්වවලට ලබා දීලා අපට නිෂ්පාදනය කරන්න බැරි දේවල් අපි වෙනත් පාර්ශ්වවලින් ලබා ගන්නවා. එන අතිරික්තයට වෙනත් අයගේ අතිරික්තය හුමාරු කරලා. එතෙන් තමයි අපිට මේ වෙළඳාම ඇති වෙන්නේ. හුමාරු ක්‍රමය ඇති වෙන්නේ. ඊට පස්සේ කාර්ය විශේෂීකරණය කියලා තව එකක් වෙනවා. ඒතර කාර්ය විශේෂීකරණය වෙන්නේ කොහොමද? අපි දන්නු ශ්‍රම විභජනය කියලා සංකල්පයක් ගැන කතා කරා. ඒ කියන්නේ භාණ්ඩ හුමාරු යුගය ආවට පස්සේ වක්‍ර නිෂ්පාදනය ආවට පස්සේ වක්‍ර නිෂ්පාදනය තුලින් වෙළඳපොළට භාණ්ඩ නිෂ්පාදනය කරන්න වැඩියෙන් කරන්න ඕන නිසා විවිධ ශිල්පීය ක්‍රම භාවිතා කරා. නිෂ්පාදන ශිල්පීය ක්‍රම. එකක් තමයි ශ්‍රම විභජනය. කියන්නේ යම්කිසි නිෂ්පාදන ක්‍රියාවලියක විවිධ අවස්ථා පුජ්‍යල කණ්ඩායම් වලට ලබා දීලා අවසාන නිමවම ගන්න ක්‍රමය. නිෂ්පාදන ශිල්පීය ක්‍රමය. අන්න ඒ කටයුත්ත නිසා එකම කාර්යයක නිරත වීම නිසා දිගු කාලයක් ඇති වෙන විශේෂීකරණය තමයි මේ කාර්ය විශේෂීකරණය කියලා කියන්නේ.
ඒතර පුජ්‍යල විශේෂීකරණය කියන්නේ පුජ්‍යලයට ලැබෙන මුළු නිෂ්පාදන ක්‍රියාවලියම ගැන අදහස. කාර්ය විශේෂීකරණය කියන්නේ එක නිෂ්පාදන ක්‍රියාවලියක එක කාර්යයක් ගැන තියෙන එක. ඒ කියන්නේ ශ්‍රම විභජනයේ ප්‍රතිඵලයක්. එතකොට මේවා අතර මනා සම්බන්ධයක් තියෙනවා. අන්නේ සම්බන්ධය විමසමින් මේකට පිළිතුරු සපයන්න ඕන. පිළිතුරු අංක 6 යටතේ ඒක තමයි දැක්වෙන්නේ. මම හිතන්නේ දුවල පුතාලා ඒක ගැන වඩා හොඳින් අධ්‍යයනය කරන්න. ඊට පස්සේ අපි බලමු නිපුණතා මට්ටම 1-3. අපි 1-2 ඉවර කරා. දැන් 1-3 සාකච්ඡා කරමු. මොකද විවිධ නිර්ණායක මත ව්‍යාපාර වර්ග කරනවා. මේ අපේ ව්‍යාපාර විවිධ නිර්ණායක මත වර්ග කරනවා. කොහොමද මේ වර්ග කරන්නේ? ඒ වර්ග කරනකොට ඉගෙනුම් පළ මොනවද? එතකොට දුවල පුතාලා දැනගෙන තියෙන්න ඕන මොනවද ව්‍යාපාර වර්ග කරන්න භාවිතා කරන නිර්ණායක. ඒ වගේම එකම ව්‍යාපාරය වුණත් විවිධ නිර්ණායක මත වර්ග කරන්න පුළුවන් කියලා දැනගෙන තියෙන්න ඕන. يعني එක ව්‍යාපාරයක එක නිර්ණායකයක් මත එකක් අයත් වෙනවා ආපහු එම ව්‍යාපාරෙම අනිත් නිර්ණායකයටත් අයිති කරන්න පුළුවන් කියන එක ඒ තර්කානුකූලව හිතන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේම යම්කිසි ව්‍යාපාරයක් දුන්නට පස්සේ එක් නිර්ණායකයෙක් මත කුමන වර්ගයට අයත්දයි කියලා කියන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේම ශ්‍රී ලංකාවේ දළදේශීය නිෂ්පාදිතය වර්ග කරන ආකාරය ගැන යම්කිසි අදහසක් අපේ දුවල පුතාලට තියෙන්න ඕන. ඒ වගේම දළදේශීය නිෂ්පාදිතයට එක් නිෂ්පාදනාංශයේ දායකත්වය ඉදිරිපත් කරන්නේ කොහොමද? ඒ වගේ තත්ත්වයන් තියෙන්නේ කොහොමද කියන එක දැනගෙන තියෙන්න ඕන. බලන්න මෙන්න මේ ප්‍රශ්නේ. විවිධ නිර්ණායක මත වර්ග කළ හැකි ව්‍යාපාර විවිධ නිර්ණායක මත වර්ග කළ හැකි. එම ව්‍යාපාර වර්ගීකරණ පදනම් දක්වා ඒ අනුව වර්ග කරන ආකාරය ගැලීම් සටහනකින් දක්වනවා. ඒ කියන්නේ කොහොමද විවිධ නිර්ණායක භාවිතා කරන්නේ? මේ භාවිතා කරලා කොහොමද වර්ග කරන්නේ? අපි බලමු කොහොමද කරන්නේ කියලා. මොන්න මේවා තමයි නිර්ණායක. මොනවද නිර්ණායක? නිෂ්පාදනයේ ස්වභාවය අනුව වර්ග කරන්න පුළුවන්. ඒ වගේම කාටද අයිතිය අනුව වර්ග කරන්න පුළුවන්. හිමිකාරීත්වය මත වර්ග කරන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාරයේ අරමුණ අනුව වර්ග කරන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාරේ ප්‍රමාණය නැත්නම් පරිමාණය අනුව වර්ග කරන්න පුළුවන්. ඒ වගේම නිෂ්පාදනාංශය අනුවත් නැත්නම් කර්මාන්ත මූලය අනුවත් ව්‍යාපාර වර්ග කරන්න පුළුවන්. එතකොට ඒක අපි සටහනක් මගින් දක්වනවා නම් මෙන්න මෙහෙම දක්වන්න පුළුවන්. ව්‍යාපාර පදනම් වර්ග කරගෙන නිෂ්පාදනයේ ස්වභාවය අනුව වර්ග කරන්න පුළුවන්. ප්‍රාථමික, ද්විතීක, තෘතීක කියලා. ඒ වගේම හිමිකාරීත්වය අනුව වර්ග කරන්න පුළුවන්. කාටද අයිතිය? පෞද්ගලික අංශයට අයිතිද? පොදු අංශයට අයිතිද? එහෙම නැත්නම් අරමුණ අනුව. ලාභ අරමුණද? නැත්නම් ලාභ නොවන අරමුණද? එහෙම නැත්නම් පරිමාණය අනුව. සුළු හා මධ්‍ය පරිමාණ. නැත්නම් මහා පරිමාණ. එහෙම වර්ග කරන්න පුළුවන්. සමහර වෙලාවට සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ, මහා පරිමාණ කියලාත් ඕක වර්ග කරනවා. ඊට පස්සේ නිෂ්පාදන අංශය අනුව අපේ මහ බැංකු වාර්තාවේ අපේ ජාතික නිෂ්පාදිතය වර්ග කරලා තියෙන්නේ මෙහෙමයි. කෘෂිකාර්මික, කාර්මික සේවා. කෘෂිකාර්මික, කාර්මික සේවා. ඒ අනුව තමයි අපට පුළුවන් ව්‍යාපාර වර්ගීකරණයේ පදනම් තීරු සටහනක් මගින් ඉදිරිපත් කරන්න. බලන්න ප්‍රශ්න අංකය 8. මේක පොඩ්ඩක් විස්තරයක් තියෙනවා. සුදේව සුරසේන සහ සමුද්‍රා උසස් පෙළින් පසු විවිධ වෘත්තීන් නියැලෙන සාර්ථක ජීවිත ගත කරන අය වෙති. ඒ කට්ටිය සාර්ථක ජීවිත ගත කරන කට්ටිය. මොකද ඒ කට්ටිය හොඳ ව්‍යාපාරයි. ඔවුන්ගේ එකමුතු සාදයකදී හෙළි වූයේ සුදේව සංචාරකයන් සඳහා නවත්තන් සැපීමේ ව්‍යාපාරයක්. සුරසේන විදුලිය සැපීම හා වායු සමීකරණ සැපීම ආශ්‍රිත ව්‍යාපාරයක්ද කරගෙන යන බවයි. සමුද්‍රා සිය පියාගෙන් හිමි වූ ඉඩමක ධාන්‍ය වගාවක් හා පළතුරු පෙළ වගාවක් සිදු කරමින් ඉහළ ආදායමක් උපයයි. එතකොට මේ යාළුවෝ තුන්දෙනා හැම වෙලාව කරන වැඩත් එක්ක තමයි එතන කතාව. ඊට පස්සේ ඉහත පාසල් මිතුරන් තම වෘත්තීන් මගින් රටේ දළදේශීය නිෂ්පාදිතයේ කුමන අංශයට දායක වන්නේ යන්න පැහැදිලි කරන්න. එම දායකත්වය නිෂ්පාදනයේ ස්වභාවය හා කර්මාන්ත මූලය අනුව පෙන්වා දෙන්න. අපි මහ බැංකු වාර්තාවේ මෙහෙම තමයි තියෙන්නේ. ඒක සුදේව සුරසේන හා සමුද්‍රා උසස් පෙළින් පසු විවිධ වෘත්තීන් නියැලෙන සාර්ථක ජීවිත ගත කරනවා. ඔවුන්ගේ එකමුතු සාධකයේදී හෙළුවේ සුදේව සංචාරකයන් හා සඳහා නවතන් සැපීමේ ව්‍යාපාරයක් කරනවා. ඒකට එයා කරන්නේ සංචාරකයන් සඳහා නවතන් සපයන ව්‍යාපාරය. ඒ කරන සේවයක් එයා සපයන්නේ. તો සුරසේන විදුලිය සැපීම හා වායු සමීකරණ සැපීම. එයා එක පැත්තකින් සේවයක් කරනවා. එක පැත්තකින් අපේ තියෙනවා මේ
නිෂ්පාදන ටිකක් මොකද්ද? අපි ජාතික නිෂ්පාදිත බෙදෙන්නේ කොහොමද? කෘෂිකාර්මික කාර්මික සේවා. එතෙන්දී එයා තව තැනකට වැටෙනවා. නමුත් ප්‍රාථමික ද්විතීක තෘතීක කියනකොට එයා තව තැනකට වැටෙනවා. මේක තමයි මේ ප්‍රශ්නේ මූලය. අපි බලමු ඒකට උත්තරේ කොහොමද වැටෙන්නේ කියලා. බලන්න පිළිතුර. දල දේශීය නිෂ්පාදිත දායකත්වයේ නිෂ්පාදනයේ ස්වභාවය අනුව. නිෂ්පාදනයේ ස්වභාවය අනුව බැලුවම ප්‍රාථමික අංශය තමයි සමුද්‍රයේ ඉන්නේ. මොකද කෘෂිකාර්මික පැත්තේ වැඩ කරන්නේ. ඒතර කෘත්‍රිමික අංශය තමයි ඉන්නේ සුදේව හා සුරසේන. මොකද එයා මේ කෘත්‍රිමික අංශය කියන්නේ සේවා අංශය. ඒ සේවා අංශේ කටයුත්ත කරන්නේ. මේ වර්ගීකරණයේදී එහෙමයි අයිති වෙන්නේ. මොන වර්ගීකරණයද? නිෂ්පාදනයේ ස්වභාවය අනුව වර්ගීකරණයේදී සුදේවයි සුරසේනයි අයිති වෙන්නේ කෘත්‍රිමික අංශයට. නමුත් මේ කර්මාන්ත මූලය අනුව අපි ඒ කට්ටිය කොහොමද වැටෙන්නේ කියලා බැලුවොත් සමුද්‍ර වැටෙන්නේ කෘෂිකාර්මික අංශයට. ඒක අරගේ ප්‍රාථමික අංශයට වැටිච්ච එකයි දෙක සමාන. ඒක කර්මාන්ත අංශයට තමයි සුරසේන වැටෙන්නේ. සුරසේන වැටෙන්නේ කර්මාන්ත අංශයට. මොකද එයා විදුලිය හා වායු සමීකරණ සේවා. ඒක කර්මාන්ත අංශයට තමයි අයිති වෙන්නේ. එතකොට සුදේව කරපු එක ඒ සේවාංශයට අයිති වෙනවා. එතකොට මේකෙන් අපි දුල පුතාලගෙන් බලාපොරොත්තු වුණේ අර දල දේශීය නිෂ්පාදිතයේ දායකත්වයේ දක්වනවා නිෂ්පාදනයේ ස්වභාවය අනුව. ඒ වගේම දක්වනවා කර්මාන්ත මූලය අනුව. එතකොට ඔන්නෝ දෙකේ වෙනස දකින්න ඕන. ඕ දෙකේ වෙනස වෙනස් වෙන විදිය දැනගෙන තියෙනවද කියලා දුල පුතාලා බලන්න තමයි මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. හරි. අපි බලමු නිපුණතා මට්ටම් 1-4. ව්‍යාපාර යෙදවුම් නිමවුම් ක්‍රියාවලියක් ලෙස විග්‍රහ කරනවා. ඒතර මම හිතුවේ පුතේ දන්නවා ව්‍යාපාර යෙදවුම් නිමවුම් ක්‍රියාවලියක් ලෙස විග්‍රහ කරන්න අපේ දුවල පුතාලා දැනගෙන තියෙන්න ඕන. ඒතර බලන්න මේකේ තියෙන ඉගෙනුම් ඵල. ඉගෙනුම් ඵල. මෙන්න මේවා අනිවාර්යෙන් දැනගෙන සිටින්න ඕන. මොනවද ව්‍යාපාරවල යෙදවුම් කියන්නේ මොනවද? ව්‍යාපාරවල කාර්යයන් කියන්නේ මොනවද? ඒතර ව්‍යාපාරවල නිමවුම් ලයිස්තුගත කරන්න පුළුවන් වෙන ඕන අපේ දුවල පුතාලාට. ඒ වගේම ව්‍යාපාර යෙදවුම් නිමවුම් ක්‍රියාවලියක් ලෙස රූප සටහනකින් දක්වන්න පුළුවන් වෙන්න ඕන. හැමදාම විභාගයට අහනවා එහෙම ක්‍රියාවලියක්. කිසියම් නිමවුමකට අදාළ යෙදවුම් එක් යෙදවුම් වර්ග යටතේ වෙන් කළා දක්වන්න පුළුවන් වෙන ඕන අපේ දුවල පුතාලාට. ඒ වගේම ව්‍යාපාර කාර්යයන් ව්‍යාපාරයේ ස්වභාවය අනුව වෙනස් වෙන බව නිදසුන් සහිතව දැනගෙන තියෙන්න ඕන. බලමු මෙන්න මේ ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ මොකද්ද? ව්‍යාපාරික යෙදවුම් නිමවුම් ක්‍රියාවලියක් ලෙස රූප සටහනක් මගින් පෙන්වන්න. කොහොමද ව්‍යාපාරයක ක්‍රියාවලිය මොනවද යෙදවුම් මොනවද නිමවුම් කොහොමද අපි පෙන්වන්නේ? මෙන්න බලන්න පිළිතුරු. යෙදවුම් කියන්නේ සම්පත්. අපි විවිධ විදිහට සම්පත් යෙදුවා. අපි මේකේ ගත්තා භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය. අර හතරයි ඊට අමතරව තොරතුරු, කාලය, දැනුම ඔසියල් එකතු කරන්න පුළුවන්. ඒව තමයි මේ ව්‍යාපාරයට කරන යෙදවුම්. ඕනම ව්‍යාපාරයක සම්පත් කියන්නේ යෙදවුම් කියන්නේ ඕ ටික තමයි. ඊට පස්සේ ව්‍යාපාරය වෙන කාර්යයන්. කටයුතු නෙවෙයි මතක තියාගන්න කාර්යයන්. කටයුතු නම් දෙකයි කාර්යයන් විශාල ප්‍රමාණයක් තියෙනවා. එන පරිපාලන කටයුතු කාර්යයන්. මෙහෙයුම් නැත්නම් මෙහෙයුම් කළමනාකරණය. ඊට පස්සේ අලෙවි කළමනාකරණය, මූල්‍ය කළමනාකරණය, මානව සම්පත් කළමනාකරණය, පර්යේෂණ හා සංවර්ධන. වගේම තොරතුරු කළමනාකරණය. ඕවා තමයි ව්‍යාපාරයේ කාර්යයන්. එතකොට අර යෙදුම් සම්පත් යොදලා මේ ව්‍යාපාර කාර්යයන් තුලින් තමයි නිෂ්පාදන කටයුතු කරන්නේ. නිෂ්පාදන කටයුතු කරන්නේ. ඒ කියන්නේ ව්‍යාපාරයේ කාර්යයන් කියන්නේ ඒකට ව්‍යාපාරයේ නිෂ්පාදන කටයුතු. තමන්ගේ මූලික මෙහෙයුම් කටයුතු. ඊට පස්සේ ඒකෙන් පස්සේ නිමවුම එනවා. නිමවුම කියන්නේ භාණ්ඩ හෝ සේවා. භාණ්ඩ හෝ සේවා. ඉතින් අරමුණු ඉටුවීම තමයි උතන නැත්තම් නිමවුම කියන්නේ. අරමුණු ඉටුවීම. නැත්තම් පරමාර්ථ ඉටුවීම. එතකොට අපිට පුළුවන් ව්‍යාපාරයක යෙදවුම් ව්‍යාපාරික කාර්යයන් හා නිමවුම් අතර සම්බන්ධය මේ වගේ සටහනකින් ඉදිරිපත් කරන්න. ඒතර ප්‍රශ්නයක් අහුවොත් පුළුවන් වෙන්න ඕන. මම හිතන්නේ පුළුවන් දුවල පුතාලට. හරි බලන්න මේ ප්‍රශ්නේ දිහා. මේකේ තියෙනවා මොකද්ද? සුවේගා යනු අගනගරේ ප්‍රමුඛ රෝහල කතන්දරය. එහි නිමවුම් පිළිබඳ ඔබගේ අදහස් දක්වා. එම රෝහලේ යෙදවුම් තුනක් හා ක්‍රියාකාරකම් තුනක් නම් කරන්න. මම මේ සුවේගා කිව්වට අපි දන්නේ නැහැ. ඔබට සුවේගා කියන නම විතරයි පේන්නේ. ඒක ප්‍රමුඛ රෝහලක්. ඒකට අපි මීට පෙර දැනගෙන තියෙන රෝහලක් ගැන. මේ සුවේගා කියන එකෙන් අපි නොමග යන්න පුළුවන්. නමුත් නොමග යන්න නැතුව අපි දැනගෙන තියෙන දැන් රෝහලක් කියලා. ඒක රෝහලක නිමවුමක් තමයි ගැන අහන්නේ. රෝහලක නිමවුමක් ගැන දැනගෙන තියෙනවා. ඔබේ අදහස් දක්වා රෝහලේ යෙදවුම් තුනක් හා ක්‍රියාකාරකම් තුනක් නම් කරන්න. මොනවද රෝහලක නිමවුමක් කියන්නේ?
එතන රෝහලක නිමවුම තමයි සුවපත් වූ රෝගී. නේද? සුවපත් වූ රෝගී. අපි බලමු පිළිතුරු. බලමු සුවේගා රෝහලේ නිමවිය යුත්තේ සුවයටපත් රෝගීන්. වෙනත් ආකාරයෙන් කිව්වොත් ගිලන්ව රෝහලට පැමිණෙන රෝගීන්ට අවශ්‍ය බේත් හේත් ලබා දීමෙන් අනතුරුව සුවය ලබා සතුටින් රෝහලෙන් පිටව යන පිරිස මේ රෝහලේ නිමවුමයි. ඒක ඕනම රෝහලක ගත්තොත් නිමවුම සුවපත් වූ රෝගී. සුවේගා විතරක් නෙමෙයි. මේ සුවේගා කිව්වයි කියලා වෙන දෙයක් හිතන්න එපා. ඒ වගේම මෙම රෝහලේ ක්‍රියාකාරකම් ලෙස මොනවද කරන කටයුතු අර ක්‍රියාවලියේ තියෙන ඒක මොනවද රෝගීන් ඇතුළත් කර ගැනීම. රෝගීන් පරීක්ෂා කිරීම. රෝගීන්ට ප්‍රතිකාර කිරීම. නේවාසික රෝගීන් රැක බලා ගැනීම ආදී දක්වන්න පුළුවන්. අර පොදුවේ අපි දැම්මම ව්‍යාපාරික ක්‍රියාවලිය අර විදිහට ලිව්වා. તો රෝහලට මේක වෙනම ක්‍රියාවලියක් විදිහට අරගන්න අපට පුළුවන්. එතකොට මේ සුවේගා රෝහලේ යෙදවුම්. සුවේගා රෝහලේ යෙදවුම්. ඒතකොට මොකද ශ්‍රමය පැත්තේ මොනවද දාන්න පුළුවන් ඒකට? අපේ වෛද්‍යව, හෙදිය, සාත්තු සේවිකාව, කාර්මික ශිල්පීන්, රෝහල් සේවකයන්. ඒ කට්ටිය කවුද? මේ රෝහලේ යෙදවුම්. යෙදවුම් වල ශ්‍රමයට දාන්න පුළුවන් කොටස. ඒතකොට භූමියට දාන්න පුළුවන් මොකද්ද රෝහලක? රෝහලට අයත් ඉඩම අනිවාර්යෙන් භූමියට අයිති වෙනවා. ඉඩම. ඒතකොට පිරිසිදු ජලය වෙනස් ස්වාභාවික දැන් ස්වභාව ධර්මයෙන් දීපු දේවල් තමයි මේ භූමියට දාන්නේ. ඒතකොට මිනිස් ක්‍රියාකාරකම් වලින් කරපු දේවල් භූමියට දාන්නේ නැහැ. ඒතකොට රෝහලේ ඉඩම අයිති වෙනවා, පිරිසිදු ජලය අයිති වෙනවා. වෙනස් ස්වාභාවික දේවල් තියෙනවා නම් අයිති වෙනවා. පිරිසිදු වාතාශ්‍රය මේවත් ඕකට තමයි අයිති වෙන්නේ. ඊට පස්සේ අනිත් එක තමයි ප්‍රාග්ධනය. ප්‍රාග්ධනයට අයිති ගොඩනැගිලි රෝග නිශ්චය කිරීමේ යන්ත්‍ර සූත්‍ර, රත වාහන, රෝහල් ඇඳන්, ඒතර විවිධ සවි කිරීම මොව තමයි ප්‍රාග්ධනයට අයිති වෙන්නේ. ඒ වගේම ව්‍යවසාය. ඒ කියන්නේ යෙදවුම් තියෙනවනේ ව්‍යවසාය කාටද අයිති මේක? පෞද්ගලික අංශයට අයිති එකක්ද රජයට අංශයට? අපි රජයේ අංශයෙන් නෙමෙයි මේක සුවේගා කියලා නමක් තමයි තිබුණේ. ඒක දැන් අපි මේක අනිවාර්යයෙන්ම අයිති මොකටද? එතකොට සුවේගා කියන නමින් අපි තේරුම් ගන්න ඕනේ මේක පෞද්ගලික අංශයට අයත් රෝහලක් කියලා ඒ විදිහට අපි කල්පනා කරන්න ඕන. හරි දුවේ පුතේ කාලය ඉතා ඉක්මනින් ගෙවි ගියා. මේ පොඩි කෙටි කාලය තුල මේ ව්‍යාපාර සංකල්පය ආශ්‍රයෙන් කරපු මෙම පාඩම පුනරීක්ෂණ පාඩම ආශ්‍රයෙන් විභාගයට ප්‍රශ්න රාශියක් ලැබෙනවා. අනිවාර්යෙන් පළවෙනි ප්‍රශ්නේ ලැබෙන්නේ මෙම පාඩමින්. ඒක නිසා මේ ප්‍රශ්නෙට හොඳින් සාර්ථකව මුහුණ දෙන්න නම් මෙම පාඩම් මාලාව යොදා ගන්න කියලා ආරාධනා කරමින් සමුගන්නවා. ඔබට වාසනාවන්ත අනාගතයක් ආයුබෝවන්.